සද්ධර්ම ශ්‍රාවක සදහැවත් කාරුණික පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත්, අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුල මෙතෙක් රැස් කරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංසයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ උතුම් වූ ධම්මපද පාළියේ පළවෙනි වර්ගයේ වෙන යමක වර්ගයේ සඳහන් වෙන 16 වෙනි ගාථා රත්නය මූලික කරගෙන මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ. අනාථපිණ්ඩික මහ සිටුතුමා මූලික කරගෙන තමයි මේ ගාථා රත්නයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ සිටුතුමාගේ බාල දියණිය නිසා. ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති භීයෝ නන්දති සුග්ගතින් ගතු. පින්නතුනි, මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙලා පරලොවත් සතුටු වෙනවා. සුගතියට ගිහිල්ලා බොහෝසේ සතුටු වෙනවා. මේ ගාථා රත්නයේ සරල තේරුම. අපේ භාග්‍යතුන් වහන්සේ මෙවන් ගාථා රත්නයක් දේශනා කොට වදාළේ මොන වාගේ හේතුවක් නිසාද කියන කාරණාව අපි මුලින් ටිකක් සාකච්ඡා කරගත්තොත්, පින්නතුනි, අනාථපිණ්ඩික මහ සිටුතුමා මේ නම බෞද්ධ කාටත් හොඳට හුරු නමක්. මේ ශාසනයේ විශේෂ පුද්ගලයෙක් අනාථපිණ්ඩික සිටුතුමා. භාග්‍යතුන් වහන්සේගේ ගිහි උපස්ථායක හැටියට කටයුතු කරපු කෙනෙක්. අනාථපිණ්ඩික මහ සිටුතුමා සංසාරේ පින් කරලා තමන් ලබාගත් යස ඉසුරු මහත් වූ ධන සම්පත් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් විශේෂයෙන් කැප කරලා මහ පින්කම් කරපු කෙනෙක්. අපේ ශාසනයේ අනාථපිණ්ඩික සිටුතුමාට වඩා මහ ධනෙ තිබුණ අය පිළිබඳව සඳහන් කරලා තියෙනවා. එවන් අය පස්සේ කාලේ මේ ශාසනයේ පැවිදි වෙලා රහත් වුණා. සමහර අය. අනාථපිණ්ඩික සිටුතුමා ඒ අමිත භෝගී සිටුවරුන්ට තරම්
ධනයක් නොතිබුණත් අපිට ප්‍රමාණය කරන්න අපහසු ධනයක් සිටුතුමාට තිබුණා. හැබැයි ඒ ධනස්කන්ධය වියදම් කරලා සුවිශාල පින්කම් මේ ශාසනය කළා. සිටුතුමා සිද්ධ කරපු සුවිශේෂීම පින්කම තමයි තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට වැඩ වාසය කරන්න සවැත් නුවර ඉදි කරපු ජේතවනාරාම විහාරය. මේ ජේතවනාරාම විහාරය ඉදි කිරීම සඳහා වියදම් කරපු මුදල රන් කහවණු 54 කෝටියක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. පින්නතනි කහවණුවක් කියලා කියහම ඒකේ ප්‍රමාණය මිලෙන් අදට කොච්චරද කියන කාරණාව අපිට තහවුරු කරන්න බෑ. යටත් පිරිසෙන් දල වශයෙන් හිතුවොත් එක කහවණුවක් පවුමක වටිනාකමවත් තියෙන්න ඇති. එහෙම කල්පනා කරලා බලහම කොයිතරම් විශාල මුදලක්ද? රන් කහවණුම 54 කෝටියක්. වියදම් කරලා තමයි මේ විහාරයේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් හදන්නේ. ඒ විහාරයේ හදලා පූජා කරනකොට ඒ විහාරයේ ඇතුලේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිටුතුමා සකසලා තියපු පරිහරණය කරන උපකරණ කොහොම තියෙන්නේ නැද්ද? භාග්‍යතුන් වහන්සේගේ සතපෙන යහන, භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න ආසනය, තවත් භාග්‍යතුන් වහන්සේ පරිහරණය කරපු දේවල් අපිට මොකවත් හරියට තේරෙන්නේ නැහැ. සවැත් නුවරම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තවත් විහාරයක් හැදුනා. ඒ තමයි විශාකා මහ උපාසිකාව හදාපු පූර්වාරාමය. ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන සමහර තැන්වලදී දැනගන්න ලැබෙනවා, දකින්න ලැබෙනවා. පූර්වාරාම විහාරයේ සෑම කුටියක් ළඟම යොදලා තිබුණ පාපිස්ස කහවණු ලක්ෂයකට වඩා එකක් වටිනවා කියලා. ඒ රන් කහවණු 57 කෝටියක් වේදම් කරපු තැන. රන් කහවණු 27 කෝටියක් වේදම් කරපු තැන. එතකොට 54 කෝටියක් වේදම් කරපු තැන. කොහොමද කියන කාරණාව තේරෙන්නේ නැහැ කියලා මම සඳහන් කළේ ඒකයි. ඊටාම ශ්‍රද්ධාවෙන් ශාසනය පිළිබඳව කටයුතු කරපු, භාග්‍යතුන් වහන්සේට ඊටාම ලෙන්ගතුව කටයුතු කරපු අනාථපිණ්ඩික මහ සිටුතුමා සෝවාන් ආර්ය ශ්‍රාවකෙක්. සිටුතුමාගේ නිවස හැමදාම දානශාලාවක්. භික්ෂුන් වහන්සේලා දිනපතාම ඒ නිවසේ දන් වළඳනවා. භික්ෂුණීන් වහන්සේලා නිතර දානෙට වඩිනවා. වරින් වර භාග්‍යතුන් වහන්සේත් දානෙට වඩිනවා. මේ සවැත් නුවර දන් දෙන්න කැමති සදැහැති පින්නතුන් නිතර සිටුතුමාට ගිහිල්ලා ඇවටිලි කරනවා. මහ සිටුතුමනි, අපේ ගෙදර දානයක් තියෙනවා. ඒ දානයේ මනාව සකසගන්න සිටුතුමා එන්න ඕනේ කියලා. සෑම දවසකම වගේ සිටුතුමාට සවැත් නුවර වෙනත් ගෙදරක පින්කමකට යන්න සිද්ධ වෙනවා. විශාකා මහ උපාසිකාවටත් එහෙමමයි. මේ දෙදෙනාගෙන් කෙනෙක් යම් නිවසක තියෙන පින්කමක් ළඟට සම්බන්ධ වෙනවා කියලා කියන්නේ ඒ ගෙදර අයට මහ ලොකු අස්වැසිල්ලක්. ඒ නිසා මේ දෙදෙනාටම තමන්ගේ ගෙදර කෙරෙන පින්කම් වලට සහභාගී වෙන්න ලැබෙන අවස්ථාව බොහෝම අඩු වුණා. අනාථපිණ්ඩික සිටුතුමා තමන්ගේ දියණිවරු 3 දෙනාට ඒ කාර්යය පවරලා තිබුණා. සිටුතුමාට දූවරු 3 දෙනෙක් හිටිය බව සඳහන් කරනවා. මහා සුභද්‍රා, චූල සුභද්‍රා, සුමන කියලා. සිටුතුමාට එකම පුතෙක් හිටපු බව සඳහන් වෙනවා, කාල කියලා.
විශේෂයෙන් දූවරු 3 දෙනා තමයි මේ සංඝ උපස්ථාන කටයුතු වලදී ප්‍රමුඛ ස්ථානය අරගෙන කටයුතු කළේ. පස්සේ කාලේ මහා සුභද්‍රා විවාහ වෙලා ගියා. චූල සුභද්‍රා විවාහ වෙලා ගියා. අන්තිමට වැඩිමහලු සහෝදරියෝ දෙන්නම කරපු කටයුතුත් එක්ක දානශාලාවේ කටයුතු පැවරුණේ බාලදුව සුමනට. වැඩිමහලු දූවරු දෙන්නම තාත්තා වගේම සෝවාන් වෙච්ච අය. සතර අපායෙන් සදහටම මිදුන දූවරු. නමුත් පින්නතුනි බාලම දුව සුමන මාර්ගඵලාතින් තමන්ගේ පියාණනුත් සහෝදරියෝ දෙදෙනාත් ඉක්මෝල ඉහළට ගිහිල්ලා හිටියේ. මේ කාරණා අතර අපට තවත් අතිරේකව කතා කරන්න බොහෝ කරුණු තියෙනවා. සිටුතුමාගේ දූවරු 3 දෙනාම සිටුතුමාට පුළුවන් වුණා සදහටම අපායෙන් නිදහස් කරන්න. සිටුතුමාට මහලොකු දුකක් තිබුණා තමන්ගේ එකම පුතා පිළිබඳව. මොකද ඔහු ශ්‍රද්ධාව තිබුණේ නැති කෙනෙක්. තම මාලිගාව හැමදාම භික්ෂු සංඝයාට දානශාලාවක් වෙලා තිබුණත් ඒ කටයුතු වලට උනන්දුවෙන් යෙදුනේ නැති කෙනෙක්. නිරන්තරයෙන් විනෝදයට, විවේකයට, සෙල්ලමට ප්‍රිය කරපු කෙනෙක්. නමුත් අනාථපිණ්ඩික සිටුතුමා කොයි තරම් සත්පුරුෂයෙක්ද. ඒ වාගේ තාත්තලා දරුවන්ට කොයි තරම් ආශිර්වාදයක්ද. සිටුතුමා හැම වෙලාවෙම කල්පනා කළේ මගේ පුතා කොහොමද අපායෙන් මුදවන්නේ කියලා. සිටුතුමා ඒකට නොයෙක් උපක්‍රම පාවිච්චි කළා. නොයෙක් ක්‍රමවේද හැදුවා. සිටුතුමාට පුළුවන් වුණා අන්තිමට පුතත් සතර අපායෙන් ගොඩ ගන්න. මම ඒකයි මුලින් සඳහන් කළේ මෙවන් පියවරු කොයි තරම් සත්පුරුෂද. අදත් අපිට එහෙම පුළුවන් වෙනවනම් ඒක තමයි දරුවන්ට දක්වන හැබෑම සෙනෙහස. සතර අපායෙන් මුදවන එක. බුද්ධාන්තරයක් ලැබිලා තියෙනවා. ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. ෂණ සම්පත්තියෙන් මනාව පොහොසත්. නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙනවා. දහම් මඟ පැහැදිලි කරලා දෙන්න පුළුවන් සත්පුරුෂයන් වහන්සේලා ඕන තරම් වැඩ ඉන්නවා. සසර සුවපත් කරගන්න නිවන් දක්නා ජාති දක්වා දුකක් නැතුව මේ සංසාරේ ඉදිරියට යන්න වැඩපිළිවෙල මේ ධහමේ මනාව කියලා දීලා තියෙනවා. වර්තමාන මව්පියොත් මහ සිටුතුමා වගේ සත්පුරුෂ පියවරු ආදර්ශයට අරගෙන තමන්ගේ දරුවොත් සතර අපායෙන් මුදවන්න කටයුතු කරනවා නම් කොච්චර වටිනවද? සිටුතුමා තමන්ගේ නිවසේ පින්කම් කටයුතු දරුවන්ට පවරලා සිටුතුමා අනිත් අයට උපකාර කරන්න ගියා. වර්තමානයේ අපි යටත් පිරිසෙන් 15ක පෝය දවසටවත් තමන්ගේ දරුවෝ ටික උපෝසත සිල් සමාදන් කරවනවා නම් 24 පැය උපෝසතය ආරක්ෂා කරන්න වුන් දැනුවත් කරනවා නම් එහි වටිනාකම කියලා දෙනවා නම් පංචශීලයට යොමු කරනවා නම් සත්පුරුෂයන්ගේ ඇසුරට යොමු කරනවා නම් හැම මොහොතකම පවෙන් වළක්වන්න කටයුතු කරනවා නම් ඒ දරුවන්ට කොයි තරම් යහපතක් වෙයිද? හදිසියේ මරණයටපත් උනත් මව්පියන්ට දුක් වෙන්න දෙයක් නෑ නේද? එතකොට පින්නතුනි ජීවත් වුණ හැටි දන්න නිසා සිල් ගුණ වලින් පිරීලා හිටපු නිසා
මනාව තිසරණයෙන් යුක්ත නිසා මරණයට පත් වුණත් මීට වඩා හොඳ තැනක අනිවාර්යෙන් ඉපදිලා ඉන්නවා කියන සතුට තමන් සතු දුක තුනී කරලා දානවන්නේ. නමුත් එහෙම හිතලා සතුටු වෙන්න පුළුවන් අය කී දෙනෙක් මේ ලෝකේ ඇද්ද? අතේ ඇඟිලි ගණනටවත්. ආන් ඒක නිසයි සඳහන් කළේ. සමහර වෙලාවට මව්පියෝ ඒගොල්ලෝ දානි ගෙදරත් ඉන්නවා. ඒගොල්ලෝ සිල් ගන්න තැනත් ඉන්නවා. ඒගොල්ලෝ භාවනා කරන තැනත් ඉන්නවා. තවත් නොයෙක් පින්කම් කරන තැන්වල ඉන්නවා. ධර්ම ශ්‍රවණය කරන තැන්වලත් ඉන්නවා. තමන් සසරින් මිදෙන්න, සතර අපායෙන් තමන් ගැලවෙන්න ඒගොල්ලෝ බොහොම වෙහෙසෙනවා. නමුත් අපි යන සසර ගමනම තමයි අපේ දරුවන්ටත් යන්න තියෙන්නේ මේ සසර මාර්ගයේම තමයි කියන කාරණාව තේරුම් අරගෙන ජීවිතයේ අනිත්‍ය බව අවබෝධ කරගෙන මට කලින් දරුවගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්, ඒ නිසා ඔවුන්ගේ ජීවිතත් කුසලයෙන් පුරවන්න ඕනේ කියන කාරණාව අවබෝධ කරගෙන දරුවෝ ලව්වත් පින්කම් කරවන්න යෙදෙනවා නම් එවන් මව්පියෝ ළඟ ඉපදිච්ච දරුවෝ කොයි තරම්නම් වාසනාවන්තද? අනාථපිණ්ඩික මහසිරිතුමා තමන්ගේ දරුවෝ 4 දෙනාම සතර අපායෙන් ගලව ගත්තා. දරුවන්ට මනාව සිල් ගුණ ආරක්ෂා කරන්න වගේම වතපිළිවෙත සම්පූර්ණ කරන්නත් කියලා දීලා තිබුණා. මොනතරම් භික්ෂු සංඝයා තමන්ගේ නිවසට දානෙට වැඩියත් සිටුතුමා බයක් නැතුව දූවරුන්ට උපස්ථාන පවරලා මාලිගාවෙන් බැහැර වුණා. මොකද සිටුතුමා දන්නවා ඒ කාර්යය සද්ධාවෙන් හරියටම කෙරෙනවා කියලා. දැන් වැඩිමාළු සහෝදරියෝ දෙන්නමත් නැහැ. නමුත් සුමනා ඒ ටික සියල්ල මනාව සම්පූර්ණ කරනවා. දානේ මනාව පිළියෙල කෙරෙව්වා. ඒ දානේ පිළිගන්වන්න මනාව සැකසෙව්වා. මනාව සකසලා පිළියෙල කරපු දාණය මනාවම සුදුසු පරිදිම පිළිගන්නවා. නිරන්තරයෙන් සංඝයාට පහසුවක් වෙන විදිහටම කටයුතු කළා. මනාව ධර්ම ශ්‍රවණය කළා. බාලදීනිය සුමනා දේවිය සකදාගාමී තත්වයට එනකන් ඇය ඉහළට ආවා. පින්නතුනි, සුමනා දේවිය පස්සේ කාලේ රෝගාබාධයන්ට ගොදුරු වුණා. කොයිතරම් ප්‍රතිකාර කළත් ඇයට නිසි සුවයක් දකින්න තිබුණේ නැහැ. ඇය දවසින් දවස උත්සන්න වුණා රෝග තත්ත්වයෙන්. එක දවසක් අනාථපිණ්ඩික සිටුතුමා තමන්ගේ දුවගේ සුව දුක් අහන්න දුව ළඟට ගිහිල්ලා කතා කරලා අහනවා, දුවේ සුමනාවිනි, දැන් ඔබට කොහොමද කියලා. පින්නතුනි, සුමනා දේවිය තමන්ගේ තාත්තට ඒ වෙලාවේ කියනවා, බාල මලනුවනි, මට එහෙම අපහසුයක් නැහැ කියලා. තාත්තට කතා කරන්නේ මලනුවනි කියලා. මේ වෙලාවේ සිටුතුමා කල්පනා කරනවා, මගේ දුව සිහිවිකල් වෙලාවක්ද මට මලනුවනි කියලා කතා කරන්නේ. සිටුතුමා නැවත අහනවා, ඇයි දුවේ නන්ද ඩෝනවද? ඇය සඳහන් කරනවා, නන්දෙද වීමක් නැහැ පියාණෙනි. නැත්නම් සඳහන් කළේ මලනුවනි කියන වචනයමයි. නැහැ මලනුවනි, නන්දෙද වීමක් නැහැ කියලා. නැවත අහනවා, සුමනාවිනි, ඔබ බය වෙලාද? මලනුවනි, මම මොනවට බය වෙන්නද? තුන් වතාවක්ම තමන්ගේ තාත්තට
මල්ලියේ කියලා කතා කළා. මුලින්ම සිටුතුමා ගිහිල්ලා අහනවා ඇයි දුවේ කියලා. ඒ වෙලාවේ අහනවා බාලමල නුවණි මට එහෙම අපහසුයක් නැහැ. නැවත අහනවා දුවේ නන්ද දොනවද? නෑ මල නුවණි නන්දෙරවීමක් නම් නැහැ. සිටුතුමාට අදාහ ගන්න බැරුව සිටුතුමා නැවත අහනවා සුමනාවෙනි බය වුණාද ඔබ? මල නුවණි මම මොනවට බය වෙන්නද? තුන් වතාවක් තමන්ගේ තාත්තට මල නුවණි කියලා කතා කරලා සුමන ජීවිතෙන් සමගත්තා. අනාථපිණ්ඩික සිටුතුමාට ඒක දරා ගන්න බැරි දුකක් බවට පත් වුණා. සුමනගේ ආදාහන කටයුතු ඔක්කොම බොහොම උසස් අයුරින්ම සිටුතුමා සිද්ධ කළා. සුමනගේ මරණය පිළිබඳව සිටුතුමාට ලොකු දුකක් නැතත් සිටුතුමා මරණ ධර්මතාවයේ පිළිබඳව මනාව දැනගෙන හිටියත් සිටුතුමාට ලොකු දුකක් තිබුණා. මේ තරම් තුනුරුවන් කෙරෙහි පැහැදිලා කටයුතු කරපු මේ තරම් කුසල් රැස් කරගත්ත මගේ දුව අවසාන මොහොතේ උමතු තත්වයකින්ද මෙලවින් සමුගත්තේ කියලා. එහෙම වුණා නම් ඇයට මොනව වෙන්නේ නැද්ද? දියණියගේ ආදාහන කටයුතු ආදී සියල්ල ඉවර කරලා පින්නතුනි අනාථපිණ්ඩික සිටුතුමා කවදත් Tamanට පිළිසරණට හිටපු භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ගියා. සිටුතුමාට විතරක් නෙමෙයි ඔබටත් මටත් කවදත් භාග්‍යතුන් වහන්සේගේ සරණම තමයි. මේ ගෝර කටුක භයානක දුකින් පිරිච්ච සංසාර කාන්තාරේ භාග්‍යතුන් වහන්සේ හැර අපට වෙන කවුරුනම් අත දෙන්නද? කවුරුනම් අපි මේ සංසාරෙන් එතෙර කරන්නද? අපි නොදන්න සසර මේ සසර මාර්ගය අපිට වරදින තැන් අපිට පැටලෙන තැන් අපි හැලහැප්පෙන තැන් මේ හැම තැනක්ම මනාව භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වුවා. මෙන්න මේ කාරණාවල් වල පැටලෙන්න එපා. මෙන්න මේ වාගේ කරුණුත් එක්ක ගැටෙන්න එපා. මෙන්න මේ වාගේ කෙලෙස් වල අතරමං වෙන්න එපා. එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? ඒ වගේ අත මිදෙන්නේ කොහොමද? මේ සියල්ලක් භාග්‍යතුන් වහන්සේ පුදුම අනුකම්පාවෙන් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට සකල ලෝක සත්වයාට පැහැදිලි කළා. දයාබරණීය තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන්ට මඟ කියලා දෙනවා වගේ. සකල ලෝක සත්වයාටම පිය කෙනෙක් වුණ නිසා කරුණාවෙන් පිරිච්ච පිය කෙනෙක්. අපි ඒ නිසා භාග්‍යතුන් වහන්සේට බුදු පියාණෙනි කියලා කතා කරන ඕන තරම්. මේ තුන් ලෝකෙටම ගුරු වෙච්ච නිසා සියල්ලන්ටම ඉහළින් වැඩ හිටිය නිසා අපි තිලෝ ගුරු කියලා තිලවටම ගුරු කියලා අපි භාග්‍යතුන් වහන්සේට නිතර ආමන්ත්‍රණය කරනවා. සසර අතරමං නොවන මග කල්ප කාලාන්තරයකින් කියලා දෙන්නේ බුදු කෙනෙක් විතරයි. අපේ භාග්‍යතුන් වහන්සේ සසර අතරමං නොවන මග අපටත් කියලා දුන්නා. ඒ මග කියලා දෙන බුදු කෙනෙක් පහළ වෙන යුගයක සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයක් අරගෙන උපදින්න අපි සංසාරේ කොයි තරම් පින් කරන්නද? ඒ නිසා පින්නතුනි අතීතයේ අය මේ ධර්මයට කීකරු වෙලා මේ සංසාරයෙන් එතර වුණ හැටි මේ සසරට අභියෝග කරපු හැටි මාරයට සමච්චල් කරපු හැටි ධර්මයේ තුලින් දැකලා අපිත් භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයට આવොත් ඒ මාර්ගයේදී
අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා අනාථපිණ්ඩික සිටුතුමා තමන්ගේ දුක කියනවා. මරණයට පත්වීම නෙමෙයි දුක. මුලින් අපි මතක් කළා. ඊට වඩා හුඟක් දුකයි අවසන් මොහොතේ දුව උමතු වෙලාද හිටියේ කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මගේ දුව 3 වතාවක්ම මට මලනුවනි කියලා කතා කරලා තමයි මෙලවින් සමුගත්තේ. සිටුතුමාගේ දුක ගැන භාග්‍යතුන් වහන්සේ විමසහම පිළිතුරු දුන්නේ හැටි. ස්වාමීනි මගේ දුව උමතු තත්වයෙන්ද සමුගත්තේ. මං ඒ කාරණාවට බොහෝම දුකින් ඉන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ සිටුතුමාට සඳහන් කළා නෑ සිටුතුමනි. සුමනට උමතු තත්ත්වයක් නම් තිබුණේ නෑ. එහෙනම් ස්වාමීනි ඇයි මට මලනුවනි කියලා කතා කළේ? සිටුතුමාගේ හිතේ දුක තුනී කරලා මෙතෙක් නොවුන තරම් සතුටක් හිතේ උපද්දවන්න භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළා. මහ සිටුතුමනි, ඔබත් ඔබේ අනිත් දරුවනුත් සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයෝ. නමුත් ඔබේ බාල දියණිය මාර්ගඵල මට්ටමින් ඔබත් අන්‍ය වූ ඔබේ දරුවොත් ඉක්මවලා හිටියේ. ඔබ ඇතුළු දරු පිරිස නිවන් මගේ පළවෙනි පියවරයි ස්පර්ශ කළේ. නමුත් මහ සිටුතුමනි, ඔබේ බාල දුව දෙවෙනි පියවරට පය තියලා හිටියේ. ඒ සකදාගාමි කෙනෙක්. මාර්ගඵලාතින් ඔබට වඩා වැඩිමල්. පින්නතනි, කවදාවත් සුමනා දේවිය තමන්ගේ තාත්තටවත් කියලා තිබුණේ නැහැ තමන් ඒ අයට වඩා මගපලාතින් උසස් කියලා. මරණ මංචකේ තාත්තගේ හිතේ සතුට වැඩි කරන්න තමන් කවුද කියන කාරණාව කවදා හරි තාත්තා දැනගනී කියලා දැනගෙන තාත්තට කතා කළේ මේ විදිහට. සිටුතුමාට පුදුම සතුටක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහ සිටුතුමනි, සුමනා දුව මේ වෙනකොටත් තුසිත භවනි උප්පත්තිය ලැබලා කියලා. තුසිත භවන කියලා කියන්නේ මේ දිව්‍ය ලෝක අතර තියෙන ඉතා වටිනා දිව්‍ය තලයක්. ඇයි එහෙම සඳහන් කළේ? පාරමිතා පුරලා ඉවර කරපු මහ බෝසත්වරු ලෞතුරා බුද්ධත්වයේ සඳහා සුදුසු කාලයේ එළඹෙන තුරු මිත්තුසිත භවනේ තමයි වැඩ ඉන්නේ. අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් තරම් දීර්ඝ ආයුෂයක් තුසිත දෙවියන්ට තියෙනවා. එනං අනාථපිණ්ඩික සිටුතුමාගේ බාල දුව අද ඔබ මම මේ කතා කරන මොහොතෙත් තුසිත භවනේ දෙව් සැප විඳිනවා ඇති. මෙන්න මේ කාරණාව පදනම් කරගෙන තමයි අපේ බුදුරජාණන් වහන්සේ අපි අර මාතෘකා කරගත්ත ගාථා රතනය දේශනා කොට වදාළේ. භාග්‍යතුන් වහන්සේ මහ සිටුතුමාට දේශනා කළා, ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති. පුඤ්ඤං මේ කතන්ති නන්දති බියෝ නන්දති සුග්ගතින් ගතු. මහ සිටුතුමනි, පින්කලාය මෙලවත් සතුටු වෙනවා, පරලොවත් සතුටු වෙනවා, සුගතියට ගිහිල්ලා බොහෝසේ සතුටු වෙනවා කියන ගාථා රත්නේ දේශනා කොට වදාලා. අපි එමනම් මේ ගාථා රත්නේ සරල තේරුම මේ විදිහට සාකච්ඡා කරලා අපි ඒකේ ධර්මාර්ථයත් තව ටිකක් කතා කරමු. කත පුඤ්ඤෝ
මොකද්ද පින්නතුනි මේ කත පුඤ්ඤ කියලා කියන්නේ? කරන ලද පින් ඇති අය. කත පුඤ්ඤ කියලා කියන්නේ ඒකයි. පින් කළ තැනැත්තා. මේ ලෝකේ ඉපදිච්ච කෙනෙකුට කරන්න පින්කම් කොච්චර තියෙනවද? මේ දහම තුල මොන තරම් පින්කම් අපිට පෙන්නලා තියෙනවද? ඒ කුසල කර්ම වල ආනිසංස කොපමණද කියන කතාව භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කරලා දේශනා කළා. මෙන්න මේ ආකාරයේ පින්කම් ජීවිත කාලය තුල සම්පූර්ණ කරගත යුතුයි කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේ මනාව දේශනා කළා. එක පින්කම් තුලින් ලැබෙන ආනිසංස විවිධයි. ඒ විවිධ වූ පින්කම් ජීවිත කාලයක සම්පූර්ණ කරනවා කියලා කියන්නේ හරියට පාට මල් වට්ටියක් වගේ. ඒ මල් වල එක සුවඳයි. එක මල් වල එක පැහැයයි. ඒ හැම මලකම විශේෂ ලක්ෂණ තියෙනවා. එනම් භාග්‍යතුන් වහන්සේ අපිට අපේ ජීවිත කාලය තුල සිද්ධ කරගන්න විවිධ පින්කම් ගැන දේශනා කළා. ඒ හැම පින්කමක්ම විශේෂ විපාකයක්, විශේෂ සැපතක් ජීවිතයට එකතු කරන පින්කම්. එවන් පින්කම් වලින් ජීවිතය සම්පූර්ණ කරගන්න එකට තමයි කියන්නේ කලපින් ඇති තැනැත්තා කියලා. ධම්මපද පාළියේ පුප්ප වර්ගයේ එක ගාථා රත්නයක දේශනා කොට වදාලා යථාපි පුප්ප රාසිම්හා කෛරා මාලා ගුණේ බහු ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුම් කියලා. යම්සේ මල් නෙලන්නෙක් බොහෝ මල් නෙලා ගන්නවද? ඒ මල් වලින් අපූර්ව මාල හදනවා. පින්නතුනි එක දවසට විවිධ මල් මාල. පාට මල් වලින් බොහොම ලස්සන මල් මාල ගොතනවා. අපේ ජීවිතෙත් ඒ වගේමයි. මනුස්ස ලෝකේ කියලා කියන්නේ හරි ලස්සන මල් උයනක් වගේ. ඒ මල් උයනේ ඉන්න මල් නෙලන්නෝ අපි. මේ මල් උයනේ පංචකාම කියන ගස්වල මල් පිපිලා. සමහර අය ඒ පැත්තට ඇදෙනවා. ඒ විතරක් නෙමේ මේ මල් උයනේ තවත් මනා සුන්දර සුවඳ මල් තියෙනවා. ඒවා තමයි මේ පින්කම් කියලා කියන්නේ. දන් දීපු පින, සිල් ගත්ත පින, භාවනා කරපු පින, මෛත්‍රී ගුණ දියුණු කරපු පින. මේ භාවනාව ගත්තහම කොටස් කීපයක් පැහැදිලි කරන්න පුළුවන්. මෛත්‍රී වඩන අය විශේෂ ආනිසංස ලබනවා. අනිත්‍ය සංඥාව වඩන අය ඊට වඩා විශේෂ ආනිසංස ලබනවා. බුදුගුණ වඩපු අය තව විවිධ ආනිසංස ලබනවා. මරණ සතිය වඩපු අය මරණයට බය නැති වෙනවා. මේ වාගේ භාවනාවේ කොටස් කොච්චරද? ඒ කාරණා දියුණු කරගත්තාම මොන තරම් සැපයක් සතුටක් ජීවිතයක තියෙනවද? එහෙනම් සාමාන්‍ය කටයුතු කරනකොටත් දන් දෙන්න පුළුවන්, සිල් ගන්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්, පින්කම් කරලා පින් අනුමෝදන් කරන්න පුළුවන්, ධර්ම දානමේ පින්කම් කරන්න පුළුවන්, ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්. මේ වාගේ පින්කම් කොයි තරම් ධර්මයේ තුල පැහැදිලි කරනවද? අන් ඒ නිසාම දේශනා කළා. යම් කෙනෙක් තමන්ගේ ජීවිත කාලය තුල
සම්පූර්ණ කරගත යුතු විශේෂ පින්කම්. දාන සීල භාවනා, පින්දීම පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, බණ කීම, බණ ඇසීම, සම්‍යක් දෘෂ්ටිය, මේ වාගේ කරුණු නිතර නිතර දියුණු කරගන්න තියෙන අවස්ථා. කත පුඤ්ඤ කියලා මෙතන විශේෂයෙන් කියන්නේ මේ කරුණ වලට. ඉතින් මේ වාගේ පින්කම් එකින් එක තමන්ගේ ජීවිත කාලය තුළ විටින් විට සම්පූර්ණ කරගත්තාම ජීවිතේ කවදා හරි එක්තෙන් වෙලා තමන් දිහා ආපහු බලන වෙලාවක, තමන්ගේ ජීවිතය පිළිබඳව ආපහු බලන වෙලාවට මොන තරම් සතුටක් හිතේ උපදිනවද? දුගතියක නොයා ඒකාන්තයෙන් සුගතියක යන බව තමන්ට මනාව ප්‍රත්‍යක්ෂයි. එහෙම අයට පින්නතුනි කොහෙද මරණ මංචකයේ දුකක්? මීට වඩා හොඳ තැනක නම් උපදින්නේ. ඒ අය මැරෙන්නේ බොහොම සතුටින්. මෙලව අතහරින්නේ බොහොම සතුටින්. ඉතින් එවන් ජීවිතයක් ඔබටත් පෝෂණය කරන්න පුළුවන්. කත පුඤ්ඤ කළ පින් ඇති බව. මේ දහම් කරුණ අහනකොටත් ඔබ හැම වෙලාවෙම ඔබ දිහා බැලිය යුතුයි. ඔබ හැම වෙලාවෙම ඔබ ගැන සිතිය යුතුයි. පින්කම් කරන්න බොහෝ කල් තියෙනවා කියලා සමහර කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් පින්නතුනි අපි කොහොමද දන්නේ අපිට බොහෝ කල් තියෙනවා කියලා? අපිට ජීවත් වෙන්න හුඟක් කල් තව තියෙනවා කියලා. මම අරගෙන ආපු ආයුෂයේ ප්‍රමාණය කොච්චරද කියලා මම දන්නේ නැහැ. මගේ ජීවිතේ මට අහිමි වෙන්නේ කොයි වෙලාවෙද කියලා මම දන්නේ නැහැ. අන්න ඒක නිසා හැම වෙලාවෙම ගමනට සූදානම් වෙන්න ඕනේ. මග වියදම් ලෑස්ති කරගෙන ඉන්න ඕනේ. පිටත් වෙන්න අවස්ථාව ලැබුණාද දුකක් නැතුව යන්න පුළුවන්. මොකද මග වියදම් ටික කලින් සූදානම්. බාල පඬිත සූත්‍ර දේශනාව සාකච්ඡා කරන වෙලාවේ අපි මතක් කළා. තමන් සිද්ධ කරගත් අකුසල කර්ම මරණාසන්න කාලේ තමන්ට එකින් එක ආවර්ජනය වෙනවා කියන එක. අකුසල්ම ආවර්ජනය වෙන්න ඒ පුද්ගලයා ඉන්නේ පුදුම දුකක, පුදුම වේදනාවක. දහමේ දේශනා කරපු අතිශය භයානක දුක් ඇති මහා නිරේවල් වල ඉපදිලා කටුක දුක් විඳින්න මම දැන් ඊටාම ළඟයි. මමත් යන්නේ එවන් නිරේකට කියලා හිතෙනකොට කොයි තරම් දුකක්, මොන තරම් වේදනාවක්, කොයි තරම් පීඩනය, ගත සිත දෙකේම මොන තරම් දැවිල්ලක් ඒ පුද්ගලයාට ඇති වෙනවද? පින්නතුනි ප්‍රේතයින් නම් හොඳාකාරවම දන්නවා මෙච්චර කාලයක් ප්‍රේත ලෝකේ දුක් විඳලා ඊළඟට මම යන්නේ අහවල් නිරේටයි කියලා. ඒ බව පේතවත්තු පාළියේ බොහෝ තැන්වල පැහැදිලි කරලා තියෙනවා. තව මෙච්චර මාස ගානකින්, මෙච්චර කාලෙකින්, මෙච්චර දවස් ගානකින් මම මේ പ്രേත ජීවිතයෙන් අත මිදලා අහවල් නිරේ උපදිනවා කියලා. ඒ කාරණාව මතක් වෙනකොට ගත සිත දෙකම දැවිල්ලයි. දරා ගන්න බැරි තරම් දුකයි කියලා සමහර പ്രേතයෝ කියලා තියෙනවා. එනම් මනුස්ස ජීවිතෙත් අවසාන කාලේ එක්තෙන් වෙලා ගත කරන වෙලාවේ මේ අකුසල් සිහිපත් වෙලා චිත්ත සංතානයේ හාත්පස කොයිතරම් දවයිද පින්නතුනි. එහෙම ජීවිතයක් ඔබ කවුරුවත් අපේක්ෂා නොකරන බව දන්නවා. අපි අපේක්ෂා නොකලට අපි ජීවත් වෙන විදිහ එහෙම ජීවිතයක් සඳහාම නම් අපිට එවන් තැනක උපදින්න සිද්ධ වෙන එක නවත්තන්න සමත් කෙනෙක් නැහැ.
මා විසින් කළ කර්මය මා විසින්ම විඳවන්න ඕනේ. ඒ කර්මයෙන් ගැලවෙන්න සාගරයේත් අහසෙත් ගිරි ගුහාවකත් ඉඩ නැහැ කියලා සඳහන් කළේ. ඒ නිසා ජීවිතේ බොහෝ කුසල් වලින් පුරවන්න ඕනේ. කත පුඤ්ඤ. ඉද නන්දති. මෙලව සතුටු වීම. පින් කරපු කෙනා මෙලව සතුටු වෙනවා. මිනිස් ලෝකේ රැස් කළ නොයෙක් කුසල ධර්මයන් ගැන සිහිපත් කිරීමෙන් ඒ පුජ්‍යලයා හැම වෙලාවෙම සතුටු වෙනවා. නිතර නිතර පින්කම් කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. කෛරාතේ තං පුනප්පුනං. එක වතාවක් කළා කියලා නිහඬ වෙන්නේ නැතුව නැවත නැවත පින්කම් කරන්න කියලා. එතකොට තමයි ඒ කුසලයේ උච්ච බවට පත් වෙන්නේ. ඒකමයි සඳහන් කළේ කටත්තා, උපචිතත්තා, උස්සන්නත්තා, විපුලත්තා කියලා. එකපාරක් කරලා නිශ්ශබ්ද වෙන්න එපා. නැවත නැවත කරන්න. එතකොට තමයි එකම පින්කම කන්දක් වගේ පේන්නේ. අපි එක තැනකට බොරළු කැටයක් දාලා වරින් වර එතෙන්ට ගල් කැට එකතු කරන්න පටන් ගත්තාම කාලයක් යනකොට එතන ගල් කන්දක් හැදෙනවා. අපි එක පින්කමක් කරලා පහසු හැම වෙලාවකම නැවත ඒ පින්කම කරනකොට එකම පින්කම බොහොම උසස් විදිහට වැඩියෙන් සිද්ධ කරලා පින්කම් කන්දක් වගේ. මරණාසන්න කාලේ එක්තෙන් වෙලා තමන් කරපු දේවල් ආවර්ජනය කරනකොට තමන්ටම ආවර්ජනය වෙන්නේ තමන් කරපු එක පින්කම්. හරියට නිකන් කඳු කරයකට ගිහිල්ලා හාත්පස බලහම කඳු යායක් පේනවා වගේ. එක විදිහේ පින්කම්. කවදාවත් හිතේ දුකක් තියෙයිද? ඔහුට මරණය ආශිර්වාදයක්. මොකද හොඳ ආකාරවම දන්නවා මීට වඩා හොඳ තැනක උපදිනවා. මහේසාක්‍ය විදිහට. මහත් වූ සැප සම්පත් සහිතව. ඉද නන්දති. මෙලව සතුටු වෙනවා. පෙච්ච නන්දති. පරලොවත් සතුටු වෙනවා. මනුස්ස ලෝකේ ඉඳලා කරපු කුසල් බලයෙන් සුගති භවයක ඉපදුනහම විඳින්න වෙන සැපත කොයිතරම් උසස්ද? සොග්ගතින් සුගතියට ගියහම සුගතිය කොයිතරම් සැපද? දිව්‍ය තලවල තියෙන දිව්‍ය සැපය වචන වලින් විස්තර කරන්න බැහැනේ පින්නතුනි. අපි මනුස්ස ලෝකේ ඉඳලම කතා කළොත් මේ මනුස්ස ලෝකේ කොයි තරම් උසස් මනුස්ස සැපත විඳින අය ඉන්නවද? මනුස්ස සැප විඳින්න උන් අතර උසස්ම වෙන්නේ සක්විති රජුරු. ඉතින් මේ කාලේ එහෙම සක්විති රජවරු නැහැ. අපි සක්විති රජවරු ගැන අහලා තියෙනවා ධර්මයෙන්. ඒ සක්විති සැපය කොච්චරද කියලා අහලා තියෙනවා. නමුත් සසර පින් කරගත්ත සිටුවරු ආදී රජවරු ආදීන් කොයිතරම් සැප සහිත ජීවිත ගත කළාද? වර්තමානයේ වෙනකොටත් කොයිතරම් උසස් ජීවිත ගත කරන අය ඉන්නවද? හැබැයි අද හුඟක් අය දන්නේ මේ වාගේ උසස් මට්ටමේ ජීවිතයක් මට අද ලැබිලා තියෙන්නේ. මේ තරම් භවභෝග සම්පත් සහිත ජීවිතයක් අද මට ලැබිලා තියෙන්නේ. වෙනත් කාරණාවක් නිසා නෙමෙයි. මා පෙර බොහෝ පින් කළ නිසා. බොහෝම වෙහෙසිලා මහන්සි වෙලා පෙර හම්බ කරගත්ත කුසලයේ තමයි අද භවභෝග සම්පත් වලින් මාව ආඩ්‍ය කරලා තියෙන්නේ. එහෙම කල්පනා කරලා පෙර පිනට ලැබුණ සම්පත් වැය වියදම් කරලා
තව පින් රැස් කරගෙන මීටත් වඩා උසස් ලෙස මේ සංසාරයෙන් එතර වෙනකන් කටයුතු කරන්න අපිට කොච්චර අවස්ථාව තියෙනවද? නමුත් මේක තේරුම් නොගත් අය තමන්ගේ ධනය යොදවන්නේ සමහර වෙලාවට ඊටාම පහත් ක්‍රියාවන් සඳහා. ජනී ජනයාගේ රාගය, ද්වේෂය, මෝහය අවුස්සන කටයුතු සඳහා. ඒ තුලින් තමන් තව බොහෝ අකුසල් රැස් කරගන්නවා. ජීවිතයේ කුසලයෙන් පිරවිය යුතු වාසනාවන්ත කාලෙක ජීවිතය අකුසලයෙන් පුරවනවා. මනුලොවට වඩා දෙව්ලොව සැපේ කොයිතරම් උසස්ද? එක එක දිව්‍ය තලවල විවිධාකාර සැපවත් ජීවිත තියෙන්නේ. නමුත් පල්හැම දිව්‍ය තලයට වඩා උසස් සැපතක් ඊට උඩින් තියෙන දිව්‍ය ලෝකෙ තියෙනවා. ඒ දිව්‍ය ලෝක සැපතට වඩා තවත් උතුම් සැප ඊට එහාට තියෙන දිව්‍ය තලවල තියෙනවා. දිව්‍ය තල 6ක් ධර්මයේ සඳහන් කරනවා. 6 වෙනි දිව්‍ය තලයේ සියලු සැප සම්පත් වලින් මනාව ආඩ්‍ය වෙච්ච තැනක්. සමහර දිව්‍ය තලයක දෙවියන්ට තියෙන සැපත සතුට පල්ලෙහැ දිව්‍ය තලයක ඉන්න දෙවියෙකුට තේරෙන්නේවත් නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. සමහර පල්ලෙහැ ඉන්න දෙවියන්ට උසස් දිව්‍ය තලවල ඉන්න දෙවියන්ගේ ඊතා සියුම් ශරීරය පෙනෙන්නෙත් නැහැ කියලා සඳහන් කරන්නේ. පහළ ඉන්න දිව්‍යාංගනාවකට ඉහළ ඉන්න දිව්‍යාංගනාවත් වරක කතා කරාම ඇයට පේන්නේ කවුද කතා කරන්නේ, කොහෙන්ද කතා කරන්නේ. ඉතින් එහෙම කතා කරාම රළු ශරීරයක් මවාගෙන තමයි පෙනී හිටින්නේ. මෙලව පිංකලාය මරණින් මත්තේ සුගතියේ ඉපදිලා ඒ තරම් උසස් සැප සම්පත් භුක්ති විඳිනවා. ඒකයි සඳහන් කළේ බියෝ නන්දති සුග්ගතින් ගතු. මෙලවත් සතුටු වෙනවා, පරලොවත් සතුටු වෙනවා, සුගතියට ගිහිල්ලා බොහෝසේ සතුටු වෙනවා. නමුත් පින්නතුනි, මේ හැම කාරණාවක්ම සම්පූර්ණ කරගන්න පුළුවන් වැඩි පහසුකමක් හැකියාවක් තියෙන්නේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච අයට. බුද්ධාන්තරයක තිරිසන් ජීවිතයක් ලැබුවට ඒ බුද්ධාන්තරයෙන් තිරිසනුන්ට ප්‍රයෝජනයක් නැහැ. බුද්ධාන්තරයක් තියෙන කාලේ නිරය ලෝකවල ඉපදිලා හිටියට නිරිසතුන්ට මේ බුද්ධාන්තරයෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒ විතරක් නෙමෙයි, අසුර ලෝකවලත් එහෙමයි. මනුස්ස ලෝකෙ ඉපදිලත් සම්මා දිට්ඨිය තිබුණේ නැත්තම් ඔවුන් මේ බුද්ධාන්තරේ හරය දන්නේ නැහැ. මේ බුද්ධාන්තරයෙන් කළ යුතු කුසල් වල ස්වභාවය දන්නේ. මේ බුද්ධාන්තරයේ සසර සුවපත් කරගන්න තමන්ට මොනතරම් ආශිර්වාදයක්ද කියන කාරණාව වුන්ට තේරෙන්නේ නැහැ. අන්න ඒක නිසා එයින් ප්‍රයෝජන ගන්න ඔවුන් උත්සුක වෙන්නේ නැහැ. නමුත් සම්මා දිට්ඨිය තියෙන, කර්මයේ කර්මඵලයේ මනාව පිළිගන්න විශ්වාස කරන, භාග්‍යතුන් වහන්සේගේ වචනය හිස මුදුනින් පිළිගන්න දරන සදැහැති අය ලෝකයේ අදත් හිස් නැහැ. ආන් එහෙම ශ්‍රද්ධාකාමියෝ මනාව තුනුරුවන්ට කීකරුයි. තුනුරුවන්ට මනාව කීකරුයි කියලා කියන්නේ ඔවුන් බුදුන් සරණ ගියපු අය වෙනවා. භාග්‍යතුන් වහන්සේ සරණ ගියා කියලා කියන්නේ ඒ පුද්ගලයා ධර්ම රත්නයත් සංඝ රත්නයත් නිකම්ම සරණ ගියා වෙනවා. අමුතුවෙන් දහම් සරණ යෑමක්, සංඝුන් සරණ යෑමක් නෑ. බුදුන් සරණ යෑමම ඒ කාරණා දෙකම සම්පූර්ණ කිරීමයි. යමෙක් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව මනා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භාග්‍යතුන් වහන්සේ සරණ ගියා නම් පිනතරි සඳහන් කළේ මරණින් මත්තේ දුගතියට යන්නේ නැහැ කියලානේ. යේ කේචි බුද්ධං සරණං ගතාසේ, යමෙක් බුදුන් සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපාය භූමින්, යන්නේ නැහැ ඔහු අපායට.
පහාය මානුසං දේහං මනුස්සකයෙන් ප්‍රාණවායුව නික්ම යනවාත් එක්කම දේවකායන් පරිපූර්ණසන්ති. ඔහු පුරවන්නේ දෙව් පිරිසයි කියලා දේශනා කළේ. පින්නතුනි, මේ බුද්ධාන්තරයෙන් ඔබට භාග්‍යතුන් වහන්සේ සරණ යා ගන්න බැරි වුණොත් අපිට සරණ යන්න අය බුදු කෙනෙක් කවද කොයි කාලෙක මුණ ගැහිද? හරියට සම්මා දිට්ඨියක් තිබුණේ නැත්තම්, කර්මයේ කර්මඵල විශ්වාසය ඇති කරගෙන කටයුතු කළේ නැත්තම්, මරණින් මත්තේ ඊටම දුක්ඛිත ජීවිතවලට මුහුණ දෙන්න ලැබෙනවා කියන එක මේ දහමත් එක්ක රහසක් නෙමෙයි. සතර අපායාදී දුගතියකට එළඹුණොත් කවදනම් නැවත සුගතිගාමී වෙලා සම්මා දිට්ඨික වෙලා පින් කරගන්නද? ආන් ඒක නිසා මේ ජීවිත කාලය තුල අපි තව කී දවසක් ජීවත් වෙයිද කියලා නොදන්නවා වුණත් වහවහ උත්සුක වෙන්න. වහවහාම කුසල් රැස් කරන්න. මනාව ජීවිතයේ කුසලයෙන් පෝෂණය කරගෙන හරි සතුටින් මෙලවින් සමුගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න. මේ බුද්ධාන්තරයේ තමන්ගේ ජීවිතයට නෙමෙයි මුළු සසරටම ආශිර්වාදයක් කරගන්න. භාග්‍යතුන් වහන්සේ අපි කෙරෙහි ඒ තරම් අනුකම්පාවෙන් මේ සසර බොහෝ දුක් විඳා. ඔබත් මමත් අහන දේශනා කරන මේ ධර්මයේ එක බණ පදයක් ඔබට කියලා දෙන්න මේ සංසාරේ කොයි තරම් භාග්‍යතුන් වහන්සේ දුක් විඳද? අන් නිසා ඔබ වෙනුවෙන් මම වෙනුවෙන් අපි වෙනුවෙන් මේ කරපු කැපකිරීමට අපි කරන මනා වූ ප්‍රත්‍යූපකාරය තමයි භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච දේ සම්පූර්ණ කරන එක. භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ අපි හැමෝම ව්‍යක්ත ප්‍රතිබල විශාරද පිරිසක් බවට පත් වෙන්න ඕනේ මේ ධර්මයේ තුල. ඒක භාග්‍යතුන් වහන්සේගේ බලාපොරොත්තුව. යටත් පිරිසින් අපි භාග්‍යතුන් වහන්සේට කීකරු ශ්‍රාවක පිරිසක් බවටවත් පත් වෙනවා නම් ඒක අපි භාග්‍යතුන් වහන්සේගේ බලාපොරොත්තුවට යම් සාධාරණයක් කිරීමක්වත් බවට පත් වෙයි. අපි වෙනුවෙන් මේ සංසාරේ කරපු අසීමාන්තික කැපකිරීම වෙනුවෙන් අපි කළ ප්‍රත්‍යූපකාරයක් වෙයි. ඒ නිසා සතර අපායෙන් මිදලා සුගතියෙන් සුගතියට යන්න මනා වූ මග භාග්‍යතුන් වහන්සේ පෙන්වලා තියෙන වෙලාවේ ඒ සුගතියෙන් සුගතියට ගිහිල්ලා මේ සසර මග කෙරවල කරගෙන අමා මහ නිවනින් සැලසිලා සංසාරයෙන් එතර වෙන්න වාග්ය වාසනාව උදා කරගන්න මේ සිද්ධ කරගත් උතුම් සද්ධර්ම දානානිසංසයත් ඔබ සියලු දෙනාටම පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා.